හොඳයි ආදරණීය සහෝදරයනි අපි මීට ප්‍රථම සාකච්ඡා කරා පාඩම් පරිච්ඡේද කීපයකින්ම අලෙවි කළමනාකරණය හා සම්බන්ධ විභාග ප්‍රශ්න. අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ සාර්ථකව නිම කරලා පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ බහුවර්ණ ප්‍රශ්න තමයි සාකච්ඡා කරමින් හිටියේ. ළමයි විශාල පිරිසක් බහුවර්ණ ප්‍රශ්න 30න් 20කට වගේ යනකොට ඔන්න නතර වෙනවා. 20න් තමයි උපරිම සාර්ථකත්වයට පත් වෙන මදි. ඒ සාමාර්ථයක් ගන්න අවම වශයෙන් ප්‍රශ්න 25ක් නිවැරදිව කර යුතුමයි. 25ට අඩු වෙනකන් ඔබ ඒ සාමාර්ථයෙන් ඈත් වෙනවා කියන එකයි. මම හැමදාම කියන දේ තමයි බහුවර්ණ ප්‍රශ්න 30ම ලියන්න පුළුවන් ලියන්න නැත්නම් මොකද එකක් ඔබ බර තබන්නේ. වැඩි අවධානයක් යොමු කරන්නේ මේ සමස්තයක් වශයෙන් මේ පේපර් එකටයි පේපර් එකේ බහුවර්ණ වලටයි. කමන්නේ බහුවර්ණ ප්‍රශ්න ඉරිගාණේමනේ මොකක් හරි කරගන්න පුළුවන්. බොහොම සැහැල්ලුයි. අඩු අවධානයක්. දෙවැනි එක විභාගෙදී හරි කලබලයි. හරියට විභාගෙ ලියලා රට යනවා වගේ. හරි කලබලයි. පැය දෙකේ පේපර් එක පැය විනාඩි 10 පැය විනාඩි 15 ලියලා කොහොමද කරන්නේ? වරදිනවා. කලබලෙන් කරන්න බෑ මේ බහුවර්ණ. තේරෙනවද? මොකද 10ක් සරලයි. ඒක කලබලෙන් ලියන්න පුළුවන්. 10ක් ඊටාම සංකීර්ණයි. ඊටා වැඩි කාලයක් නාස්ති කරන්න. වැඩි කාලයක් නාස්ති කරලා හොඳට කියවලා දෙතුන් වර කියවලා ප්‍රශ්නේ මුල අග මුල මැද මුල ආදි වශයෙන් සංසන්දනය කරලා ප්‍රශ්නේ අහන්නේ මොකක්ද කියලා ඔබලට දාගන්න වෙලා යනවා විනාඩි 3 4 5 ගත කරන්නේ 6 ගත කරන්නේ කොහොමද පැය විනාඩි 15න් කරන්න බෑ ඒ කලබලෙන් මිදුනම දැන් අපි දැන් මේ ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරද්දී මම කිව්ව ප්‍රශ්නට ප්‍රවේශ වෙන විදිය ඒ ප්‍රශ්න තුලින් නව ප්‍රශ්න නිර්මාණය කරන විදිය අන්නේ අත්දැකීම හොඳටම ඇති මහා ලොකු දෙයක් කරන්න නෑ මේකේ තේරෙනවා අපි මේක දැන් කරන් යන සංවාදයේ ඔබ හරියට ආග්‍රහණය කරගන්නව නම් එයම ප්‍රමාණවත් විභාගෙට ලියන්න. අපි අද මුලින්ම කතා කරන්නේ 2014 වර්ෂයේ විභාග ප්‍රශ්න 77 වෙනි ප්‍රශ්නය වශයෙන් පහත් සඳහන් දෑ අතුරෙන් වෙළඳ දැන්වීමක සඵලදායීතාව දැන ගැනීමට අලෙවි කළමනාකරුවෙකු සඳහා වඩා වැදගත් වන තොරතුරු මූලාශ්‍රය කුමක්ද? ප්‍රශ්නේ පැහැදිලි දෙකවරම බැරි නම් දෙවෙනි වර කියවන්න. පහත සඳහන් දෑ අතුරෙන් වෙළඳ දැන්වීමක සඵලදායීතාව දැන ගැනීමට. ඒ කියන්නේ දැන් වෙළඳ දැන්වීම පළ කර කොහෙද කියලා නෑ. රූපවාහිනිය වෙන්න පුළුවන්, පත්තරේ වෙන්න පුළුවන්, අන්තර්ජාලය තුල වෙන්න පුළුවන්, සමාජ ජාල තුල වෙන්න පුළුවන්. කොහේ හරි ඒ වෙළඳ දැන්වීමේ සඵලදායීතාව මොකද්ද? ඒ වෙළඳ දැන්වීම ඉලක්ක ගනුදෙනු කරුවන්ගේ විශාල පිරිසක් පරිශීලනය කරාද? විශාල පිරිසකගේ නෙත ගැටුණාද? විශාල පිරිසකගේ අවධානය යොමු වුණාද? ඒකෙන් පස්සේ විශාල පිරිසක් ඒ භාණ්ඩ ඉල්ලුම් කරන අලුතෙන් වෙළඳ පොළට සම්බන්ධ වුණාද? අන්න ඒ தත්ත්වය දැන ගැනීම තමයි සඵලදායීතාවය කියලා කියන්නේ. ඒක දැන ගැනීමට අලෙවි කළමනාකරුවෙකු සඳහා වඩා වැදගත් වන තොරතුරු මූලාශ්‍රය මොකක්ද? අලෙවි දත්ත. මදීනේ. අලෙවි දත්ත කියන්නේ විකුණුම් දත්ත. ඒකෙන් පමණක්ම තීරණය ගන්න බෑ. අමාරුයිනේ. අලෙවි කරන ජාලය. ඒකෙනුත් අමාරු. අලෙවි කරන ජාලය කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ භාණ්ඩ විකුණ ගන්න පත් කරගත්ත නියෝජිතයෝ සිල්ලර වෙලෙන්දු ඒ වගේ. ඉතින් ඒ හැමෝගෙම දත්ත රැස් කරලා ඒ තීරණ ගන්නකොට අවුරුදු ගාණක් ඒක සාර්ථක නැහැ. ඊළඟට වෙළඳ පොළ පරිශ්‍රණ. වෙළඳ පොළ පරිශ්‍රණ තමයි මේකේ හොඳම උත්තරෙම දකින්නේ. සාවබ දකින්නත් ඕන. ඇයි? සාමාන්‍යයෙන් භාණ්ඩයක් වෙළඳ පොළට හඳුන්වා දුන්නට පස්සේ ඒ භාණ්ඩයට වෙළඳ පොලේ ඇති වෙන තත්ත්වය තැන දැනගන්න තමයි වෙළඳ පොළ පරිශ්‍රණය මාකට් රිසර්ච් එක කරන්නේ. ඒ භාණ්ඩයට කොච්චර ඉල්ලුමක් තියෙනවද? පෙරට වඩා කොච්චර ඉල්ලුම වැඩි වුණාද? තරංකරුවන්ගේ ඉල්ලුම කොච්චරද? ඊට වඩා අපි ඉදිරියෙන් ඉන්නවද කියලා තීරණ ගන්න පුළුවන් හොඳම එක තමයි ඒක. විශේෂයෙන්ම වෙළඳ දැන්වීම පරිශීලනය කරාද නැද්ද? ඒ වෙළඳ දැන්වීම පස්සේ ඔබ මේ භාණ්ඩයේ කෙරේ වැඩි උනන්දුවක් දැක්වුවද නැද්ද කියලා කෙලිම ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්නාවලියක් මගින් තේරෙනවද? ක්වෙස්චන් එකක් මගින් ප්‍රශ්නාවලියක් මගින් පුළුවන් හොයාගන්න. හොඳම දේ තමයි වෙළඳ පොළ පරිශ්‍රණය. තුන්වෙනි උත්තරේ. අපි ඒ නතර වෙන්නේ නැහැ ඊටු දෙකක් බලනවා. අභ්‍යන්තර දත්ත සමුදාය ඉන්ටර්නල් ඩේටාබේස් එක හරියන්නේ. ඒ කියන්නේ ආයතනයේ තුල දත්ත ගබඩා කරගත්ත ක්‍රමෙ මේ ඩේටාබේස් කියන්නේ. ඒකෙන් ගන්න බෑ. තරංගකරුවන්ගේ ප්‍රතිපෝෂණය ඒකත් යම් තාක් දුරකට හරි තරංකරුවන් අපිට ඇත්ත ඒක ඒ ආකාර වෙලි වෙන්නේ නැහැ නේ. අපි තරංකරුවන් අහනවා අපි මේ වගේ දැන්වීමක් පළ කරා ඕගොල්ලන් ඉල්ලුම අඩු වුණාද? කොච්චරක් අඩු වුණාද?
ඉතින් ඒගොල්ලෝ බොරුත් කියන්න පුළුවන් සාර්ථක නැහැ. හොඳම දේ තමයි අපිම මේ වෙළඳපොළ පරිශ්‍රණය මේ පිළිබඳ තහවුරුවක් ලබා ගන්න එක. හොඳම උත්තරේ 3. හොඳම උත්තරේ 3. ඔය වගේම ඔක අහන්න පුළුවන් අනුරූප ප්‍රශ්නයක්, ආදර්ශ ප්‍රශ්නයක්. අලෙවිකරුවෙකු වෙළඳපොළට නව භාණ්ඩයක් හඳුන්වා දුන් පසු එම භාණ්ඩයට පවතින පාරිභෝගික ප්‍රතිචාරය හඳුනා ගැනීමට යොදාගත හැකි හොඳම ක්‍රමවේදය වන්නේ කියලා උත්තර 5ක් දෙන්න පුළුවන්. ඒ 5න් වෙළඳපොළ පරිශ්‍රණය තිබ්බනම් ඒත් උත්තරේ එකයි. මතක තියාගන්න වෙළඳපොළට භාණ්ඩයක් හඳුන්වා දුන්නට පස්සේ හරිද ප්‍රචාරණ දැන්වීමේ සඵලදායීතාව හරි කමක් නැහැ. අනුගමනය කර මිලෙහි යෝග්‍යතාව මිලට පාරිභෝගික දක්වන යහපත් ප්‍රචාරය වෙන්න පුළුවන්. ගුණත්වයේ සම්බන්ධයෙන් පාරිභෝගික අදහස් නැත්නම් ප්‍රතිචාරය, ඇසුරුම සම්බන්ධ ප්‍රතිචාරය, ඒ වගේ හඳුන්වා දුන් භාණ්ඩයක් සම්බන්ධයෙන් අපට කිසියම් තීන්දුවක් ගන්න තොරතුරු අවශ්‍ය නම් හොඳම පරිශ්‍රණය මොකද්ද? වෙළඳපොළ පරිශ්‍රණය. මාකටින් නෙවෙයි, මාකට් රිසර්ච් එක. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි හිතමු දැන්ටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදිත මෙන්ම විභව නිෂ්පාදිත සම්බන්ධයෙන් වෙළඳපොළ පිළිගැනීම තහවුරු කර ගැනීමට කළ යුතු හොඳම ක්‍රමය වුණනම් එතකොට වෙළඳපොළ නෙවෙයි. දැන්ටමත් හඳුන්වා දී ඇති නම් තමයි වෙළඳපොළ කියන්නේ. හඳුන්වා දී ඇති මෙන්ම හඳුන්වා දෙන අපේක්ෂිත විභව දෙකටම ගත්තොත් අලෙවිකරණ පරිශ්‍රණය. හොඳම උත්තරේ මාකටිං රිසර්ච් එන්ඩර්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. පහත දෑ අතුරෙන් සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විචල්්‍ය ඇතුළත් නිවැරදි පිළිතුර කුමක්ද? 2015 විභාග ප්‍රශ්නයක්. පහත දෑ අතුරෙන් සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විචල්්‍ය. මතකනේ? සේවා කිව්වම සේවා මිශ්‍රය කිව්වම ඒකට අයිති වෙනවා මතකනේ ප්‍රොඩක්ට්, price, place, promotion. දැන් මේවා පැරණීවනේ. මේකට විශේෂයෙන් අයිති තව 4ක්. මොනවද? එකක් persons නැත්නම් people. තව process ක්‍රියාවලිය. අනිත් එක physical environment. මේ වගේ 3ක් අපේක්ෂා කරනවනේ. අහන්නේ උකයි. තේරුණාද? පහත් දෑ ඇතුළෙන් සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විචල්්‍ය ඇතුළත් නිවැරදි පිළිතුර. සේවා අලෙවි මිශ්‍රයට විශේෂිත වූ විචල්්‍ය ඇතුළත්. වේටර්, ප්‍රචාරණය, දීමනා. බලන්න මේ තුනේ තියෙනවද කියලා. මිනිස්සු කියන එකට මේක ගන්න පුළුවන්, වේටර් ගන්න පුළුවන්. ප්‍රොසෙස් එකට ප්‍රචාරණය ගන්න බෑ. ගන්න බෑ ඒකනේ, ගන්න බෑනේ. දීමනා ඒක ගන්නත් බෑ. මේකත් කොහෙත්ම නෑ, ඒක ගන්න බෑ. ඍජු අලෙවිකරණය ගන්න බෑ. සේවා මොකද අහන්නේ? සේවා මිශ්‍රිත විශේෂ වූ විචල්්‍ය. මේක මේ තුන විතර දැන් මේක දැන් මේ ඍජු අලෙවිකරණය ප්‍රොමෝෂන් වලට අයිති. ඒව නෙවෙයි අහන්නේ. මෙන්න මේ තුනට ආවේනික ඒකනේ. වට්ටම් නෑ. සන්නම් නෑ. ඒක එකක්වත් නෑ. තුන්වෙනි එක වෛද්‍යවරයා. people වලට ගන්න පුළුවන් වෛද්‍යවරයා. ස්වයංක්‍රීය සේවා ක්‍රියාවලිය යන ප්‍රොසෙස් එකක් තියෙනවා. සේවා ක්‍රියාවලිය ගන්න පුළුවන්. අනික Wi-Fi ෆිසිකල් එන්වයරන්මන්ට් ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දැන් මේ කියන්නේ වෛද්‍ය සායනයක් පවත්වන නම් වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයාගේ ආචාරශීලී බව, කරුණාවන්ත බව, ලෙඩුන්ට ඇහුම්කන් දීම, හොඳට රෝග පරීක්ෂා කිරීම, ලෙඩුන් සමග ටික වෙලා සාකච්ඡා කිරීම, ඔවුන්ගේ හිතේ තියෙන බිය ඉවත් කිරීම. ඒ වගේ ගුණාංග තියෙන කෙනෙක් නම් එයාගේ ළඟට සේවා ලබා ගැනීම ප්‍රමාණය වැඩි වෙනවා. අනික ස්වයංක්‍රීය සේවා ක්‍රියාවලිය. ඒ කියන්නේ එයා ළඟට බෙහෙත් ගන්න සෑම කෙනෙකුටම ඉක්මනින් ඉතා සතුටෙන් උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් සියලු දේ වෛද්‍යවරයා පරීක්ෂා කිරීම, බෙහෙත් කලවම් කරන කෙනා නිවැරදිව බෙහෙත් ලබා දීම, පිළිගැනීම නිලධාරීන් ඉන්නවා ඒගොල්ලෝ හොඳින් පිළිගැනීම, සියලුම සේවා ස්වයංක්‍රීය සේවා ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනික Wi-Fi
භෞතික වටපිටාව කියන එකට අයිති වෙන්නේ. ඒ අවට Wi-Fi පහසුකම් තියෙනවා නම් අපිට වෛද්‍යවරයාගේ අපේ වාරය එනකම් අපේ ටර්න් එක එනකම් අපිට පුළුවන් අපේ Wi-Fi පාවිච්චි කරලා අපිට යම් අපේ පරිගණකයේ තුලින් ජංගම දුරකථනය භාවිතා කරලා කරන එකේ අපේ කාර්යාල වැඩ කටයුතු, පෞද්ගලික වැඩ කටයුතු, ලිපි ලේඛන යැවීම වැනි දේවල් කරගන්න පුළුවන්. එහෙනම් හොඳම උත්තරේ ඒකයි. නමුත් අපි නිදගත් බලමු සුපරීක්ෂක people ගෙන ගන්න පුළුවන්. තොගමයකට අයිති නැහැ, ගුණත්වය අයිති නැහැ. ප්‍රවාහනය අයිති නැහැ, ඇසුරුම් Wi-Fi. එහෙනම් හොඳම උත්තරේ සහ එකම උත්තරේ තුන තියෙන තුන්වෙනි එක. ඊළඟට පහත දැක්වෙන අලෙවිකරණයේ ප්‍රතිඵල අතුරෙන් පාරිභෝගිකයාට පමණක් වැදගත් වන කාණ්ඩය තෝරන්න. අලෙවිකරණයේ ප්‍රතිඵල කීපයක් දීලා තියෙනවා. පාරිභෝගිකයාට පමණක් වැදගත් වන කාණ්ඩය අහනවා. ඒ අයිතිකරුවන්ගේ හා සේවකයින්ගේ තෘප්තිය වර්ධනය වීම. අයිතිකරුවන්ගේ හා සේවකයන්ගේ තෘප්තිය වර්ධනය වීම අයිති අපිට නෙවෙයිනේ. ඒක ව්‍යාපාර හිමිකරුන්ට අයිති දෙයක්. අපට අදාළ නැහැ. ඒක අපිට අවශ්‍ය නැහැ. භාණ්ඩ හා සේවා පරාසය පුළුල් වීම. භාණ්ඩ හා සේවා පරාසය පුළුල් වීම. ඒ කියන්නේ මේ ව්‍යාපාර විසින් සලසන භාණ්ඩ හා සේවා පරාසය පුළුල් වෙන්න ඕන. පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා දුන්නොත් වෙළඳපොළ දිනා ගන්න ලේසි. ඒක අපිට නෙවෙයි කාටද අයිති? නිෂ්පාදකයාට, ව්‍යාපාරයට. වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා බහුල වීම අන්න ඒක වැදගත්. වෙළඳපොළ තුල භාණ්ඩ හා සේවා බහුල වීම අපේ පැත්තෙන් වැදගත්. අපට ඕනේ වෙළඳපොළේ භාණ්ඩ සුලභ වෙන්න. සුලභ වෙනකොට අපට සාධාරණ මිලකට ගන්නත් පුළුවන්. අපට අවශ්‍ය වෙලාවට ගන්නත් පුළුවන්. කල්ැතුව තොග වශයෙන් ගබඩා කරන්න ඕනේ. දැන් භාණ්ඩ හිඟ මතු වෙනවා කියලා අපට ආරංචි වෙනකොට මොකද වෙන්නේ අපි? ටිකක් කලබල වෙනවනේ. අපි අනවශ්‍ය ලෙස තොග රැස් කරනවා. ඒ රැස් කිරීමම හිඟයක් ඇති වෙන හේතුවක් වෙනවා. ඒ නිසා අපට ඕනේ භාණ්ඩ වෙළඳපොලේ සුලභ වෙනවා. සුලභව තියෙනවා අපි තොග රැස් කරන්නේ. අපි මුදල් හිර කරන්නේ. හැමෝටම භාණ්ඩ මිල දී ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ආදායම් බෙදී යාමේ විෂමතාව අඩුවීම. ආදායම් බෙදී යාමේ විෂමතාව අඩුවීම. ඒක අපට බලපානවද? නෑනේ. ඒක බලපාන්නේ සමාජයටනේ, ආර්ථිකයට. ඒ වගේම වෙළඳපොළ පිළිබඳ දැනුම පුළුල් වීම අන්න බලපානවා. වෙළඳපොළ පිළිබඳ දැනුම වැඩි වෙනවා. අපි බලනවා අපේ වෙළඳපොලේ ඕනෑම වෙළඳපොළ කොටසකදී තාර්කික පාරිභෝගිකයෙක් ලෙස නිවැරදි තෝරා ගැනීමක්, නිවැරදි මිලදී ගැනීමක් කරන්න අවශ්‍ය තොරතුරු අපිට සතු වෙලා තියෙනවා. අපේ දැනුම පුළුල් වෙනවා කියන එක අපිට අත්‍යවශ්‍ය දෙයක්. පහසුවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි වීම. අපට පහසුවෙන් ඒ කියන්නේ පොලිමක ගිහිල්ලා නැතුව පැය ගණන් දින ගණන් පොලින් නැතුව පහසුවෙන් අපට පහසු වෙලාවක පහසු ස්ථානයකට ගිහිල්ලා අඩු පරිශ්‍රමයකින් මිලදී ගන්න පුළුවන්කම අපට බලපානවා. එහෙනම් ඒකත් අපට අදාළයි. එහෙනම් උත්තරේ තමයි CEF. CEF උත්තරේ තියෙනවා 4. එහෙනම් උත්තරේ එකම උත්තරේ 4. මේකම යොමු වෙන්න පුළුවන් පහත් දැක්වෙන අලෙවිකරණ ප්‍රතිඵල අතුරෙන් ව්‍යාපාරිකයාට පමණක් වැදගත් වන කාණ්ඩය. ව්‍යාපාරිකයට පමණක් කිව්වනම් අයිතිකරුවන්ගේ හා සේවකින්ගේ තෘප්තිය වර්ධනය වීම ව්‍යාපාරයට වැදගත්. මොකද අයිතිකරුවෝ කීප දෙනෙක් එක්කෙනෙක් හරි අතෘප්තිමත් නම් එයාගේ සහයෝගය නොලැබීම, එයා කඩාකප්පල් කිරීමට ලක් වෙලා ව්‍යාපාරය යන හිටින්න පුළුවන්. එහෙනම් හිමිකරුවන් සියලු දෙනාගේම සේවකයෝ තෘප්තිමත් නොවේ නම් ඒගොල්ලෝ ආයතන හැර යන්න පුළුවන්. ලේබර් ටර්න් ඕවර් එක වැඩි වෙන්න පුළුවන්. කීර්ති නාමය පළුදු වෙන්න පුළුවන්. නවක සේවකෝ ගෙන්න ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේක අත්‍යවශ්‍යයි. ඒකම භාණ්ඩ සේවා පරාසය පුළුල් වීම අත්‍යවශ්‍යයෙන් තියෙනවා. එතකොට තමයි වෙළඳපොළට ලේසි තරම් කරන්න. හොඳ තරම්කරුවෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඒ දෙක විතරයිනේ. ආදායම් බෙදී යාම විෂමතාව අඩු වීම සමාජයට බලපාන එක. එහෙනම් උත්තර දෙකයි තියෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2016 විභාග ප්‍රශ්නය. පාරිභෝගිකයෙකු විසින් තම අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ සේවා මිලදී ගැනීමේදී මූලික වශයෙන් සලකා බලනු ලබන සාධක වන්නේ. පාරිභෝගිකයෙකු විසින් තම අවශ්‍යතා හා වුවමනා ඉටු කර ගැනීම සඳහා භාණ්ඩ සේවා මිලදී ගැනීමේදී මූලික වශයෙන් සලකා බලනු ලබන සාධක වන්නේ. මොකද කියන්නේ? වියදම හා ඇසුරුම. වියදම ගැන නම් හිතන්න වෙනවා. වියදම හරි. ඇසුරුම ගැන තරම්ම හිතන්නේ නැහැ. ඇසුරුම ගැන තරම් හිතන්නේ නැහැනේ. සමහරට අපි ලාංකිකයන් වශයෙන් අපි ඇසුරුමට තරම් මූලිකත්වයක් දෙන්නේ නැහැ. බටහිර රටවල යුරෝපීය රටවල ඇසුරුම ගැන විශේෂ අවධානයක් යොමු කරනෝනේ. අපිට ඇසුරුම ප්‍රශ්නයක් නැහැ භාණ්ඩේ හොදනම්. ඊළඟට ඇසුරුම හා ගුණත්වය. ඇසුරුම වැඩක් නැහැනේ. ගුණත්වය ගැන අපි හිතනවා. ඒක හරි. ගුණාත්මක භාණ්ඩයක් අපි තෝරගන්න බලනවා. තෘප්තිය.
ඒක හරි. තෘප්තිය වෙළඳ නාමය අපට එතරම්ම වැදගත් නෑ. සමහර භාණ්ඩවලදී අපට වෙළඳ නාමය වැදගත්, සමහර ඒවා වැදගත් නෑ. තේරුණාද? ඊළඟට වියදම ඒක හරි. ඒක බලපානවා. අපි වියදම ගැන බලනවා. කොච්චර වියදමක් යනවද අපිට ඒක දරන්න පුළුවන්ද? හැබැයි වෙළඳ නාමය අවශ්‍ය වෙන්නේ නැහැ. වියදම අනිවාර්යෙන් බලන්න ඕනේ. තෘප්තිය අනිවාර්යයි. මේ තියෙන උත්තරේ. අපිට වැය කරන මිලට ඉහළම තෘප්තියක් අපට අවශ්‍යයි. අඩු වියදමකින් අපට භාණ්ඩ ආසෙවත්පත් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් ප්‍රධානම දේ තමයි වියදම හා තෘප්තිය. එහෙනම් උත්තරේ 5. ඒකත් අමාරු නෑ. හරි. ඊළඟ ප්‍රශ්නෙත් අපි බලමු. පහත වගුවේ එක්ස් තීරුව මගින් අලෙවි කරන sannivedana මිශ්‍ර, ඒ කියන්නේ අලෙවි ප්‍රවර්ධන ක්‍රම කියන එකමයි. හරි මතකනේ ප්‍රවර්ධන සම්පාතය අපි ඉගෙන ගත්ත තීරි පාඩ එකේදී sannivedana මිශ්‍රය කියලා. ඒක තමයි sannivedana මිශ්‍ර කියලා දීලා තියෙන්නේ. තේරුණානේ? sannivedana මිශ්‍ර කියන්නේ ප්‍රවර්ධන සම්පාතයේ උපාංග වලට. ඇයි? ප්‍රවර්ධන සම්පාතයේ උපාංග වලින් භාණ්ඩ ආසේවා පිළිබඳව දැනුවත් කරලා මිලදී ගන්න පෙළඹවීමක් කරනවා. දැනුවත් කරන නිසා තමයි sannivedana මිශ්‍රය කියන්නේ. ක්‍රමහා වෛතීරුව මගින් ඒ සදා නිදසුන් කීපයක් දැක්වෙනවා. අහන්නේ අලෙවි කරන sannivedana මිශ්‍ර අනුව නිදසුන් නිවැරදිව ගලපා ඇති පිළිතුරු මැච් කිරීම බලන්න ගැලපීම. ප්‍රචාරණය, විකුණුම් ප්‍රවර්ධනය, මහජන සම්බන්ධතා, පුද්ගලික අලෙවිය. ඕක තමයි sannivedana මිශ්‍ර නැත්නම් අලෙවි ප්‍රවර්ධන ක්‍රම. උදාහරණ දෙන්න මේ විදිහට. කුසපත් ඇදීම මගින් ත්‍යාග පිරිනැමීම. රූපවාහිනී දැන්වීම පළ කිරීම. ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීම. ක්‍රීඩා උත්සව සඳහා අනුග්‍රහකත්වය ලබා දීම. මුලින්ම කුසපත් ඇදීම මගින් ත්‍යාග පිරිනැමීම ගොඩක් හරියන්නේ මොනවාටද? ඒවා කෙටි කාලීන ඒවානේ. කෙටි කාලේ ඉල්ලුම වැඩි වෙනවා, කෙටි කාලය මතක වෙන ඒවානේ. කුසපත් ඇදීම මගින් ත්‍යාග පිරිනැමීම කරනවා නම් අපිට අපි ඒ කාලේ භාණ්ඩ මිලදී ගන්නවා. ඒක නෙවෙයි උතුම් මිලදී ගන්නෑ. බොහෝ වෙලාවට ඒක හරියන්නේ කොතනද? විකුණුම් ප්‍රවර්ධනයට. මතකනේ කෙටි කාලීනේව. රූපවාහිනී දැන්වීම පළ කිරීම කියන්නේ මොකද්ද? අවිවාදීම ප්‍රචාරණය. දෙවෙනි එක. ගෙයින් ගෙට ගොස් භාණ්ඩ අලෙවි කිරීම කියන්නේ ගෙන් ගෙට ගිහිල්ලා සාම්පල් ඉදිරිපත් කරලා තේරෙනවද? නැත්නම් ලැප්ටොප් එකේ නම් ඒක ප්‍රසන්ටේෂන් එකක් වශයෙන් ඒ භාණ්ඩේ ක්‍රියාකාරීත්වය සියල්ලම ඒක දාලා පෙන්නලා පැහැදිලි කරලා මිලදී ගන්න පොළඹවල ඉල්ලුමක් ඇති වුණොත් විකිණීමක් කරලා එනවා. මොකද්ද? පෞද්ගලික අලෙවිය. අනිවාර්යෙන් තුනේනේ මේකට. ක්‍රීඩා උත්සව සඳහා අනුග්‍රහකත්වය ලබා දෙනවා කිසියම් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ව්‍යාපාරය සහ නිෂ්පාදිත පිළිබඳ මහජනතාව තුළ සුබවාදී ආකල්ප ගොඩනැගෙනවා. ඒ කියන්නේ මොකද්ද? මහජන සම්බන්ධතා. අනිවාර්යයෙන්ම 4. එහෙනම් උත්තරේ 2 1 4 3. 2 1 4 3. මේ තියෙන උත්තරේ 2. පැහැදිලිම උත්තරේ 2. දැක්කද මේකේ අලෙවි කරන ප්‍රවර්ධන ක්‍රම ගත්තා මේ වගේ උදාහරණ දීලා. දැන් මේ උදාහරණම නැවත සමාට එන්නේ. මේ උදාහරණ වෙනුවට වෙනත් උදාහරණ දෙයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න බෑනේ අපිට. මේක ස්ථාවර ඒකාකාරීනේ. මේ පද වෙනස් කරන්න බෑනේ. මේවට නිදසුන් විවිධාකාරයෙන් එන්න පුළුවන්. අන්න ඒකට ඔබ සූදානම් ඉන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් ගේන් ගොඩගේ භාණ්ඩ අලෙවි කිරීම කියන එක අපි හිතමු පුහුණු කළ විකුණුම් හමුදාවක් පාරිභෝගිකයා වෙත ප්‍රවිෂ්ඨ වී තොරතුරු ඉදිරිපත් කර මිලදී ගන්න පෙළඹවීම. ඒ වගේ අදහසක් දෙන්න පුළුවන්. ඒත් එන්නේ මේකමයි. මොකද්ද? පෞද්ගලික අලෙවිය. පෞද්ගලික අලෙවිය. ඒ වගේම ක්‍රීඩා උත්සව සඳහා අනුග්‍රහකත්වය කියන එකටම දාන්න පුළුවන්. ළමා ක්‍රීඩා පිට ඉදිකර දීම, මහජන පුස්තකාල ඉදිකර දීම වැනි දේවල් දැම්මම ඒත් එන්නේ මොකද්ද? මහජන සම්බන්ධතාව තමයි. අන්න ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2017 විභාග ප්‍රශ්න. පහත වගුවේ එක්ස් තීරුව මගින් අලෙවිකරුගේ දෘෂ්ටි කෝණයෙන් අලෙවි කරන මිශ්‍රය හා වයි තීරුව මගින් පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් අලෙවි කරන මිශ්‍රය දැක්. අහන්නේ මොකද්ද? අලෙවිකරුගේ දෘෂ්ටි කෝණයෙන් හා පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් අලෙවි කරන මිශ්‍රය නිවැරදිව ගලපා ඇති කාණ්ඩය තෝරන්න. නිවැරදිව ගලපා ඇති කාණ්ඩය. දැන් මේ එක්ස් තීරුවේ තියෙනවා
අලෙවිකරණ මිශ්‍ර අලෙවිකරණ සම්පාතය ප්‍රොඩක්ට් ප්‍රයිස් ප්ලේස් ප්‍රොමෝෂන් කියන එක. ඒක තියෙන්නේ අලෙවිකරුගේ නැත්තම් ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන්. ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් නිෂ්පාදිතයේ මිල ප්‍රවර්ධනයේ ස්ථානය. ඒ කියන්නේ ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් බලන්නේ එයාගොල්ලෝ කියන්නේ අපි දෙන්නේ ස්තරම් නිෂ්පාදිතයක්. තරඟකරුවන්ට සාපේක්ෂව ගුණාත්මක නිෂ්පාදිතයක් අපි සපයනවා කියන මතයෙන් මේ ව්‍යාපාරිකයා දෙන්නේ. මිල අපේ තමයි සාධාරණ මිල. අපේ තමයි අඩුම මිල. තේරෙනවද? ඒ අදහසනේ දෙන්නේ. ප්‍රවර්ධනය. කෙලින්ම පාරිභෝගිකයා නොමග යවන සුළු පාරිභෝගයට ඇත්තටම දැනුවත් කරන. පාරිභෝගිකයාට භාණ්ඩාර සේවා පිළිබඳ අත්‍යවශ්‍යම දැනගන්න ඕන තොරතුරු දෙන අර්ථවත් ප්‍රවර්ධනයක් කරන බව තමයි අලෙවිකරු හඟවන්නේ. තේරෙනවද? ස්ථානයේ පාරිභෝගිකයාට පහසු ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වන විදියට කාර්යක්ෂම බෙදාහැරීමේ මාර්ග අපි දියත් කරන බව තමයි හේතු ගන්නවන්නේ. එහෙම වුණාට පාරිභෝගික දෘෂ්ටි කෝණයෙන් බලන්න වෙන විදියකටයි. තේරෙනවද? දැන් නිෂ්පාදිතය කියන එක පාරිභෝගික දෘෂ්ටියෙන් කොහොමද බලන්නේ? පහසුව sannivedanaya පාරිභෝගික විසඳුම අවශ්‍යතාව සහ වුමනා වරහන් ඇතුළේ පිරිවැය. මොකද්ද? විසඳුම. ඒ කියන්නේ කස්ටමර් සොලියුෂන් කියන එකනේ මතකද? මෙයා ස්තරම් නිෂ්පාදිතයක් කියලා පෙන්වුවට හරියන්නේ අපේ අවශ්‍යතාව සහ වුමනා තෘප්තිමත් වෙන්න ඕනේ. ඒවත් අපේ ගැටලු විසඳෙන්න ඕනේ. එහෙම නැත්නම් වැඩක් නැහැ. එහෙනම් මෙතනට හරියන්නේ ඒ වලට හරියන්නේ දෙක. පැහැදිලිවම දෙක. නෑ සෝරි තුනනේ. තුනනේ. පාරිභෝගික විසඳුම. මේගොල්ලෝ ස්තරම් නිෂ්පාදිතයක් කිව්වට අපිට අනිවාර්යෙන්ම දැනෙන්න ඕනේ අපේ අවශ්‍යතාවය අපේ වුමනාව ඉෂ්ට වෙනවද? වුමනාව කියන්නේ අපේ ගැටලුවනේ. වුමනාව ඉෂ්ට වෙන්නේ නැත්නම් වැඩන්නේ. මිල. ඒගොල්ලෝ කියනවා සාධාරණ මිල. අඩුම මිල අපෙන් කියලා. එහෙම කිව්වට අපේ වැය කළ හැකි ආදායම අනුව අපිට දැරිය හැකි වියදමක් සහිත මිලක් වෙන්න ඕනේ. ඒගොල්ලන් අඩුයි කිව්වට අපිට ඒක ඉහළ මිලක් න අපේ පාරිභෝගික වියදම ඉහළ යන්න පුළුවන්. එහෙනම් පාරිභෝගික පිරිවැය අඩුවන මිලක් වෙන්න ඕනේ නම් හතර තමයි මේකට එන්නේ. ප්‍රවර්ධනයෙන් කරන්නේ මොකද්ද? අපිට ඒගොල්ලෝ කියනවා අපිව නොමග යවන්නේ නැහැ. අපි පාරිභෝගිකයට අත්‍යවශ්‍ය සියලුම තොරතුරු sannivedanaya කරනවා කියලා. ඇත්තට මේ තොරතුරු අපට අවශ්‍ය දේ sannivedanaya වෙනවද කියලා තමයි අපි බලන්න තහවුරු කරගන්නේ. එහෙනම් sannivedanaya එන්නේ මෙතනට. දෙක. ස්ථාන බෙදාහැරීම පහසු. එහෙනම් මේගොල්ලෝ කියනවා පාරිභෝගිකයට අවශ්‍ය ඕනෑම පහසු ස්ථානයක මිලදී ගන්න පුළුවන් වන්න හොඳ බෙදාහැරීමේ ජාලයක් මගින් වෙළඳපොළ සිසාරා බෙදා හරින බව. නමුත් අපි බලනවා අපට පහසු ස්ථානයකින් මිලදී ගන්න පුළුවන්ද? අපේ පහසු අපි බලන්නේ. එහෙනම් එතනට හරියන්නේ 1. නම් උත්තරේ 3 4 2 1. 3 4 2 1 මෙතන උත්තරේ 4. පැහැදිලිවම 4. මතකයිනේ මේක අපි නම් කරේ කොහොමද? මේක 4 piece හරිනේ මතකනේ මේ පැත්ත 4 piece. එහෙමනේ අපි ඉගෙන ගත්තේ තීරි පාට් එකේ. මේ පැත්ත මොකද්ද? 4 C's. මේ පැත්ත 4 C's. පීනේ C's. ඒ කියන්නේ පාරිභෝගික දෘෂ්ටියෙන් 4 C's. පහසුව convenience කියන එකනේ. පහසුව convenience. මෙතන sannivedana communications. මෙතන පාරිභෝගික විසඳුම customer solutions. මෙතන cost පිරිවැය. හරිනේ 4 C's. මේක product price place promotion 4 piece. මතකයිනේ? right. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. සම්බන්ධතා අලෙවිකරණ සංකල්පය වඩාත් හොඳින් විස්තර කරන අලෙවිකරණ කාර්යයන් අඩංගු ප්‍රකාශය වන්නේ. එකපාරට වදින්න නැත්නම් දෙවෙනි වර කියවන්න ඕනේනේ. බැරි නම් තුන්වෙනි සැරේ. සම්බන්ධතා අලෙවිකරණ සංකල්පය. සම්බන්ධතා අලෙවිකරණ සංකල්පය කොහෙන්ද එන්නේ? සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. වඩාත් හොඳින් විස්තර කරන අලෙවිකරණ කාර්යයන් අඩංගු ප්‍රකාශය වන්නේ. මතකනේ? සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පේ අලෙවිකරණ විචලන අපි 4ක් කිව්වා. මතකද? 4. අපි ගත්තොත් මෙතන C මැද ගමු customer. ඊට පස්සේ මෙතන F firm එක. මෙතන E employees. මෙතන S society. මේ C customer. firm ආයතනය. E employee සේවකයින්.
S society. සාකල්‍යවාදී සංකල්පය ආංශික නැහැ. සෙසු අලෙවිකරණ සංකල්ප තමයි ආංශිකයි නේ කාංශයක්නේ බලන්නේ. මේකේ සියලු පැත්ත බලනවා. ඒ කියන්නේ ගනුදෙනුකරුවා උපරිම ලෙස තෘප්තිමත් කිරීම තමයි ගොඩක් සංකල්ප වලින් තේමා වුනේ. නමුත් මෙතන එහෙම නෙවෙයි. ගනුදෙනුකරුවා තෘප්තිමත් කරන්න ඕනේ. ඒ සදා P4 අලෙවිකරණ සම්පාතයේ 4 P's මැනවින් උදා ගන්න. ඒක තමයි සමෝදානිත අලෙවිකරණ කියලා කිව්ව මතකනේ. සමෝදානිත. සමෝදානිත අලෙවිකරණ කිව්වේ ඒකට තමයි. ඒ වගේම ආයතනයේ සේවකයෝ හොඳින් අභිප්‍රේරණය කළා, සුබ සාධන පහසුකම් වැඩි කළා, සුබ සාධනෙ තහවුරු කළා. ඒගොල්ලන්ගේ දායකත්වය ගන්න ඕනේ මේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න. මොකද ගනුදෙනුකරුවන් තෘප්තිමත් කළ හැකි භාණ්ඩා සේවාවක් ඒගොල්ලන්ට පත් කරන්න සේවකයන් හැමදෙනාගේම මොනවා හරි දායකත්වයක් තියෙනවා. සුබ සාධන පහසුකම්, රක්ෂණාවරණ, නිල ඇඳුම්, ඒ වගේම ආහාර පාන සැපීම, ප්‍රවාහන පහසුකම් ලබා දීම වැනි දේවල් මගින් සේවකයෝ තෘප්තිමත් කරලා අභිප්‍රේරණය කරොත් සේවකයෝ කැප වෙනවා මේ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන්න. එහෙම වුණොත් තමයි ව්‍යාපාරය සාර්ථක වෙන්නේ. ඒක තමයි අභ්‍යන්තර අලෙවිකරණය කිව්වේ. මතකනේ? මේක අභ්‍යන්තර වැඩක්. අභ්‍යන්තර අලෙවිකරණය. ඊළඟට ආයතනය ගැන හිතන්න ඕන. ආයතනයේ භාණ්ඩවල සන්නම් නාමයට සන්නම් පක්ෂපාතීත්වයක් දිනා ගන්න. ආචාර ධර්මානුකූලව වැඩ කරන ව්‍යාපාරයක් බවට පත් වෙන්නේ. පරිසර හිතකාමීව කරලා මිනිස්සුන්ගෙන් එල්ලවන චෝදනා බැහැර කරගන්න. අන්න ඒ වගේ එකට කිව්වොත් මොකද්ද? කාර්යඵලනේ. performance market. කාර්යඵල අලෙවිකරණය. performance කාර්යඵල අලෙවිකරණය. ඊට පස්සේ society. සමාජයේ කිව්වම ගනුදෙනුකරුවොත් අයිති, ව්‍යාපාරික අයිතිකරුවොත් අයිති, සේවකොත් අයිති. මේ තුන්ගොල්ලොත් ඉන්න මේ තුන්ගොල්ලන්ට ඇතුළත් නැති අනිත් හැමදෙනාම සමස්ත සමාජයත් සමග සුබවාදී ආකල්පවලින් යුක්ත දිගු කාලීන සම්බන්ධතා වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒකට අපි කිව්වා අර මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. මොනවද පොදු පහසුකම් වැඩි කරන්න අනුග්‍රහය දක්වනවා. බස් වල ඉදි කරන්න, පුස්තකාල ඉදි කරන්න, ක්‍රීඩාංගන ඉදි කරන්න. ඒ වගේ දේවල් මගින් දිගු කාලීන සම්බන්ධතා මහජනතාවත් එක්ක ඇති කරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අන්න ව්‍යාපාරය තාම හොඳ මට්ටමකටපත් වෙන්නේ. එතකොට ඒකට අදාළ කතන්දරේ තමයි සම්බන්ධතා අලෙවිකරණය. රිලේෂන්ෂිප් මාකටිං කියන එක. සම්බන්ධතා අලෙවිකරණය. සම්බන්ධතා අලෙවිකරණය කියන්නේ මේකයි. එහෙනම් ඒක කියවෙන උත්තරේ සම්බන්ධතා අලෙවිකරණ සංකල්පය වඩාත් හොඳින් විස්තර කරනවා. පළවෙනි එක ගනුදෙනුකරුවන්ගේ දිගුකාලීන තෘප්තිය හා විශ්වාසය තහවුරු කිරීම යන වැරදි. ගනුදෙනුකරුවන්ගේ දිගුකාල තෘප්තිය හා විශ්වාසය නෙවෙයිනේ. ඒක නම් සමෝදානිත අලෙවිකරණේ. මේ සමෝදානිත අලෙවිකරණ මේ කියන්නේ. මේක සමෝදානිත. සමාජයේ දිගුකාලීන අවශ්‍යතා තෘප්තිමත් කිරීම යන්නේ. අන්න ඒක ටිකක් ගන්න පුළුවන් නේ. සමාජයේ දිගුකාලීන අවශ්‍යතා තෘප්තිමත් කිරීම. සමාජ ජාල භාවිතා කරමින් ගනුදෙනු සිදු කිරීම යන්නයි. නෑ. ඒකත් ගන්න බෑනේ. භාණ්ඩා සේවා අවසාන පාරිභෝගිකයට අලෙවි කිරීම යන්නයි ගන්න බෑ. වෙළඳපොළ තරගයට මුහුණ දීමට අලෙවි ප්‍රවර්ධනයේ භාවිතා කිරීම ඒත් ගන්න බෑනේ. එහෙනම් හොඳම උත්තරේ සමාජයේ දිගුකාලීන අවශ්‍යතා තෘප්තිමත් කිරීම යන සමස්ත සමාජයේ දිගුකාලීන අවශ්‍යතා තෘප්තිමත් කිරීමට කටයුතු කරමින් දීර්ඝකාලීන සම්බන්ධතාව ගොඩනගා ගැනීම තමයි සම්බන්ධතා අලෙවිකරණ වෙන්නේ. හිතන්න යම් ගමක ක්‍රීඩාංගණයක් නැහැ. දක්ෂ දරුවෝ ඉන්නෝ ක්‍රීඩා කරන්න කැමති. වැඩිහිටියත් ඉන්නෝ ක්‍රීඩා කරන්න කැමති. පාරවල් වල පුංචි පර්චස් 10 ගිඩම් කෑල්ලක තමයි කරන්නේ. මේ தත්ත්වයේ මෙදෙන් මේක දීර්ඝකාලීන අවශ්‍යතාවයක්. අපිට පිටණයක් ඇත්නම් අපිට පිටණයක් සකස් කරගන්න බැරිද? සමහරට මන්තිවරුන් ළඟට ගිහිල්ලා ඉල්ලීම් කරනවා. ඒත් හරියන්නේ. එහෙම බලාපොරොත්තු වෙලා අපි තුමු කිසියම් ව්‍යාපාරිකයෙක් රජයේ ඉඩමක් සල්ලි වලට අරගෙන අපි තුමු අක්කර භාගයක් වගේ පුංචි එකක් අරගෙන ඒ ප්‍රමාණවත් ලෙස ක්‍රීඩා පාසුකම් කරන්න පිටණයක් ඉදිකර දුන්නොත් ඒකම දිගු කාලීන සම්බන්ධතාවට මුර පුළුවන් නැද්ද? අවුරුදු ගානක එරියස් එකක් මේ කවර් කරන්න. එහෙනම් අනිවාර්යයෙන් මේ ක්‍රීඩා පිටිය දකින්න වාරයක් පාසා ක්‍රීඩා කරන වාරයක් පාසා අනුග්‍රහය දක්වා ආයතනේ ගැන අපට හොඳ සුබවාදී ආකල්පම වෙන්නේ නැද්ද? එහෙනම් ඒ ආයතනේ නිෂ්පාදිත වලට ඇලුම් කරන්නේ නැද්ද? තේරෙනවද? එහෙනම් ඒ නිසා දීර්ඝ කාලීන සම්බන්ධතා ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ 2. පැහැදිලිවම 2. දැන් පේනවද සංකල්ප හැමදාම අහනවා. නැවත මතක් කරනවා. අලෙවිකරණ සංකල්ප හැමදාම අහනවා. එක්කෝ මේ පේපර් එකේ නැත්තම් ව්‍යුහගත පේපර් එකේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්.
අලෙවි කරන කළමනාකරුවන් විසින් ප්‍රජා විද්‍යා පරිසරයේ විශ්ලේෂණය කිරීමට බලපාන ආසන්නතම හේතුව වන්නේ. දැන් ප්‍රජා විද්‍යා පරිසරය කියන්නේ මිනිස් වර්ගයා සහ ඔවුන්ට අයිති සාධක. මිනිස් වර්ගයා සහ ඔවුන්ට අයිති සාධක පිළිබඳව විශ්ලේෂණය කිරීම. එතකොට එහෙම විශ්ලේෂණය කරන්න බලපාන ආසන්නතම හේතුව අහන්නේ. උත්තරය තමයි පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා අධ්‍යයනය කිරීමය. පාරිභෝගික චර්යාවේ විචලතාව හඳුනා ගැනීමය. වෙළඳපොළ ඛණ්ඩන විශාලත්වය හා වර්ධනය හඳුනා ගැනීමය. ව්‍යාපාර චක්‍රය පුරෝගතනය කිරීමය. දේශපාලන වෙනස් වීම හඳුනා ගැනීමය. ප්‍රජා විද්‍යා පරිසරය කියන්නේ මානව වර්ගයට අයිති සාධක. වයස අනුව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව, අධ්‍යාපනය අනුව තේරෙනවා. ඒ වගේ ප්‍රජාවට වයස් සංයුතිය, පවුල් සංයුතිය, පවුල් විශාලත්වය ඒ වගේ ප්‍රජා විද්‍යා පරිසරය ඒ කියන්නේ මානව වර්ගයට අයිති සාධක අනුව සමාන. තේරෙන්නේ ප්‍රජා විද්‍යා පරිසරයේ විශ්ලේෂණය කිරීමට බලපාන ආසන්නතම හේතුව තමයි මොකද්ද? වෙළඳපොළ ඛණ්ඩන විශාලත්වය හා වර්ධනය හඳුනා ගන්න. ඒ කියන්නේ මේ ප්‍රජා විද්‍යා සාධක අනුව මොන වගේ වෙළඳපොළ ඛණ්ඩනයක් කරන්න පුළුවන්ද? ඒකේ විශාලත්වය වර්ධනය කොච්චරද? දැන් වයස අනුව බෙදන්න පුළුවන්. වයස අවුරුදු 15 දක්වා 15යි 30 අතර 30ට වැඩි ඒ වගේ. ස්ත්‍රී පුරුෂ භාවය අනුව ස්ත්‍රීන් පුරුෂයන් කියලා බෙදන්න පුළුවන්. තේරුණාද? ජීවන චක්‍රය අනුව ළමා ජනගහනය, තරුණ ජනගහනය, වැඩිහිටි ජනගහනය. අන්න ඒ වගේ මේකෙන් බලන්නේ වෙළඳපොළ ඛණ්ඩන විශාලත්වය හා වර්ධනය හඳුනා ගැනීම තමයි බලන්නේ. ව්‍යාපාර චක්‍රය පුරෝගතනය කිරීම නෙවෙයි. දේශපාලන වෙනස් වීම මේ දෙක කොහෙත්ම ආදාරන්නේ. මේ දෙක කොහෙත්ම ආදාරන්නේ. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා අධ්‍යයනය කිරීම නෙවෙයි. පාරිභෝගික චර්යාවේ විචලතා හඳුනා ගැනීම නෙවෙයි. එකම උත්තරේ මේකේ තියෙන්නේ. වෙළඳපොළ ඛණ්ඩන විශාලත්වය හා වර්ධනය හඳුනා ගැනීම. උත්තරේ 3. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ආයුර්වේදීය දන්තාලේප නිෂ්පාදකයෙකුගේ අදහස අනුව සිය නිෂ්පාදිත ස්වාභාවික වර්ණයකින්, රසයකින්, පෙනුමකින් මෙන්ම ඉහළ ගුණත්වයකින්ද සමන්විත විය යුතුය. මෙම අදහසට වඩාත් ගැලපෙන අලෙවි කරන සංකල්පය කුමක්ද? ප්‍රශ්නය නැවත බලන්නකෝ. ආයුර්වේදීය දන්තාලේප නිෂ්පාදකයෙක්. හරිද? එයාගේ අදහස අනුව සිය නිෂ්පාදිත ස්වභාවික වර්ණයකින්, ස්වභාවික වර්ණයකින් තියෙනවා. ස්වභාවික රසයකින් සහ පෙනුමකින් මෙන්ම ඉහළ ගුණත්වයකින්ද සමන්විත යුතුයි. මෙම අදහසට වඩාත් ගැලපෙන අලෙවි කරන සංකල්පය මොකක්ද? නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය, අලෙවි කරන සංකල්පය, සාකල්‍යවාදී අලෙවි කරන සංකල්පය. මේක කියනවා මේක දන්තාලේපයනේ ස්වභාවික වර්ණයකින්, ස්වභාවිකයිනේ, ස්වභාවික රසයකින්, ස්වභාවික පෙනුමකින්. එතනින්ම තේරෙනවා මේක කියන්නේ මොකද්ද? ගුණත්වය ගැන අහන්නේ. ඒත් දන්නේ නැත්නම් කියනවා මෙන්න ඉහළ ගුණත්වයකින්ද කියලා කිලිම විනිවිද භාවයෙන්ම කියනවා. එහෙනම් ගුණත්වය ගැන කියන්නේ ගුණාත්මක භාණ්ඩයක් නම් ඉල්ලුම වර්ධනය වෙනවා කියලා කියන්නේ මොකෙන්ද? නිෂ්පාදිත සංකල්ප. පැහැදිලිවම දෙවෙනි සංකල්පය. නිෂ්පාදිත සංකල්ප. පැහැදිලිනේ? රයිට්. ඒතර මේවෙන් අපි මීට පෙර සාකච්ඡා කරා. දැන් මේක අහන්න පුළුවන්, මේ ප්‍රශ්නෙට දාන්න පුළුවන්. වෙළඳ පොලේ අර භාණ්ඩ සුලභව පැවතීම ගැන දැම්මොත් නිෂ්පාදන සංකල්පෙනේ. පාරිභෝගික අවශ්‍යතා සහ වුමනා ඉහළින්ම තෘප්තිමත් කිරීම කියලා අවධාරණය කරොත් අලෙවි කරන සංකල්පය. ප්‍රචාරණය තුලින් මේවට ඉල්ලුමක් අලුතෙන් හරි වර්ධනය කරගන්න පුළුවන් කියලා කිව්වොත් එනම් විකුණුම් සංකල්පය. ඇල්මැති පාර්ශව සියල්ලට ගැලපෙන පරිදි මේ භාණ්ඩය මාකට් එකට ගෙනා යුතුයි කියලා આવොත් සාකල්‍යවාදී සංකල්ප. ඒ වගේ මේකෙන් ප්‍රශ්න පහම නිර්මාණය වෙන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟට. අපි දැන් කතා කරන්නේ වාස්තික පේපර් එකේ විභාග ප්‍රශ්නයටත් අපි 2000 වසරේ සිට 2018 දක්වා බහුවර්ණ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කර අවශ්‍ය ඒවා. ඉදිරි වර්ෂවලට වැදගත් නැහැ කියලා ප්‍රශ්න අපි අයින් කරලා දැම්මා. මම හිතනවා දැන් බහුවර්ණ ප්‍රශ්න උඩ කිසිදු ගැටලුවක් නැතුව විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒතර අපි දන්නවා වාස්තික පේපර් එකක් හැදෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 30ක්, සැපීම් වර්ගයේ ප්‍රශ්නයට හිස්තැන් පුරන ප්‍රශ්න 10ක් සහ නිශ්චිත පිළිතුරු ලියන්න ඕන ප්‍රශ්න 10ක්. එහෙනම් අපි දැන් ඊළඟට යනවා
ඒ සැපේ වර්ගයේ ප්‍රශ්න වලට විශේෂයෙන්ම හිස්තැන් පුරවන ප්‍රශ්න වලට. ඒත් විභාග ප්‍රශ්න මුලින් සාකච්ඡා කරනවා. පස්සේ අපි ආදර්ශ ප්‍රශ්න කීපකුත් කතා කරනවා. දැන් මතක තියාගන්න මේක ආරම්භයේදීම කියන්න ඕනේ මේ මෑත අවුරුදු 5ක ගත්තොත් පහේ පිටම වාස්තික පේපර් එකේ වැඩිම ළමයි පිරිසක් අසාර්ථක වුණේ හිස්තැන් ප්‍රශ්න. දැන් බහුවර්ණ තියෙන අඩු ගානේ 20ක්වත් ලියනවනේ. 75ක්ම 20ක්වත් ලියනවා. 30 20ක් කියන්නේ හොඳයිනේ. නමුත් මෙතන 10න් 2යි හරි ලියන 8ක්ම වරදිනවා. ඒ කියන්නේ නරකම තැන තමයි මෙතන තියෙන්නේ. වාස්තික පේපර් එකේ නරකම තැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒක ස්පර්ශ කරගන්න බැරියයි මුළු විෂය නිර්දේශෙම ඔබ ඉගෙනගෙන නැහැ. සියලු පාඩම් පරිච්ඡේද හරියට කවර් කරගෙන නැහැ. තේරුණාද? එහෙම නැත්නම් ඔබ කවර් කරගත්තත් ඔබේ පාඩම් පරිච්ඡේද වලට වැඩි උනන්දුවක් දක්වන්නේ. බරතබන ඔබ හිතන්නේ මේ පරිච්ඡේදයෙන් මුළු පාඩම් පරිච්ඡේද පුරා විසිරලා ප්‍රශ්න අහයි කියලා ඔබ හිතන්නේ. ඔබට අත්දැකීම අරගෙන නැහැ. දැන් මම ඒ අත්දැකීම තමයි මේ දෙන්නේ. දැන් අලෙවිකරණේ පාඩම් පරිච්ඡේද අපි 10ක් කරානේ. ඒ 10ම අහන ප්‍රශ්න. ඉතින් ඒ 10න් සමහරට පාඩම් පරිච්ඡේද දෙකක ප්‍රශ්න මෙතෙන්ට එන්න පුළුවන්. ඒ පාඩම් පරිච්ඡේද දෙකම ඔබ හරියට අවධාරණය කරලා තිබුණ නැත්නම් අවබෝධයෙන් ඉගෙනගෙන තිබුණ නැත්නම් ඒ ප්‍රශ්න දෙක වරදිනවා. ඒ නිසා හිස්තැන් පුරන ප්‍රශ්න 10න් මම කියන්නේ දෙකක් වරද්දන්න. 8ක් හරියට ලියන්න try කරන්න. දෙකක් කමක් නැහැ. 8ක් හරියට කරන්න. අපි ඒ උත්සාහයෙන් ඉන්න ඕන. අපි බලමු මුලින්ම තම ආයතනයේ නිෂ්පාදිතය තරඟකරුවන්ගේ නිෂ්පාදිත වලින් වෙන් කර දැක්වීම සඳහා අතිරේක සේවාවන් සහ ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදිතය හඳුන්වන්නේ හිස්තැනක් ලෙසය. තම ආයතනයේ නිෂ්පාදිතය තරඟකරුවන්ගේ නිෂ්පාදිත වලින් වෙන් කර දැක්වීම සඳහා කියන තැන දක්වාම උලුවට එන්නේ මොකක්ද? බ්‍රෑන්ඩ් එකනේ මේ කියන්නේ. වෙන් කර දැක්වින භාවිතා කරන දෘශ්‍යමාන ලාංඡනයක් නම් සන්නම් ලකුණ ප්‍රකාශ කළ හැකි නමක් නම් සන්නම් නාම. ඒ වගේ අදහසක් නෙන්නේ. නමුත් ඒකද බලන්න. ඉතින් එහාට යන දැක්වීම සඳහා අතිරේක සේවාවන් ඔන්න තමයි ගැටලු තියෙන්නේ. අතිරේක සේවාවන් සහ ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරනු ලබන නිෂ්පාදිතය හඳුන්වන්නේ. එහෙනම් අහන්නේ මේ නිෂ්පාදිතයක් ගැන. මුලින් ගේන්නේ සන්නමක් තමයි අපිට උඩට දාගෙන ඉන්නේ. බලන්න ප්‍රශ්නේ කරකවන ඕනේ. පිනමුත් කරකැවෙන්න ඕනේ. අන්තිම හරියෙන් කියනවා අතිරේක සේවාවන් සහ ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරන නිෂ්පාදිතය. අතිරේක සේවා අතිරේක ප්‍රතිලාභ එක්කරා මොකද මේ නිෂ්පාදිතය වැඩි දියුණු වෙනවා. නිෂ්පාදිතය සංවර්ධනය වෙනවා. එහෙනම් මොකද මේ කියන්නේ? ඕග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක කියන්නේ වර්ධිත නිෂ්පාදිතය නැත්නම් වැඩි දියුණු කළ නිෂ්පාදිතය. එක්කෝ වර්ධිත නැත්නම් වැඩි දියුණු කළ දෙකම හරි. වැඩි දියුණු කළ නිෂ්පාදිතය. වැඩි දියුණු කළ වර්ධිත නිෂ්පාදිතය නැත්නම් වැඩි දියුණු කළ නිෂ්පාදිතය. ටර්ම් එක මතද ඕග්මන්ටඩ් ප්‍රොඩක්ට්. ඕග්මන්ටඩ් ප්‍රොඩක්ට්. මේක ටිකක් හිතලා ලියන්න ඕනේ. අපි ටයිම් ගන්න ඕනේ, වෙලාව ගන්න ඕනේ. ලේසි ප්‍රශ්නයකට අඩුවෙන් කාල නාස්ති කළා මේවට කාලෙ ගන්න ඕනේ. පැයකට විනාඩි 2ක් 3ක් 3මාරක් 4ක් ගත්තත් කමන්නේ. මොකද මේක ප්‍රශ්නේ ව්‍යාකූලයිනේ. ආරම්භයේ පෙන්නන නිකන් බ්‍රෑන්ඩ් එකක් වගේ නුත් මැදහරින් කියනවා පුරුවට අතිරේක සේවා සහ ප්‍රතිලාභ එක්කර ඉදිරිපත් කරන නිෂ්පාදිතය තමයි වැඩි දියුණු කළ නිෂ්පාදිතය නැත්නම් වර්ධිත නිෂ්පාදිතය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය 2005 විභාග ප්‍රශ්නමයි යම් ආයතනයක් Tamanගේ සියලුම නිෂ්පාදිත සඳහා එකම සන්නමක් භාවිතා කරන්නේ නම් එය හිස්තනක් සන්නම ලෙස හැඳින්වේ. මතකනේ සන්නම් ප්‍රභේද අපි කතා කරන්නේ තීරි පාට් එකේදී. ඉන්ඩිවිඩුවල් බ්‍රෑන්ඩ් භාණ්ඩ සන්නම නැත්නම් තනි සන්නම, ෆැමිලි බ්‍රෑන්ඩ් පෞල් සන්නම, කෝ බ්‍රෑන්ඩ් සම සන්නම මතකනේ. පර්සනල් නැත්නම් ප්‍රයිවට් බ්‍රෑන්ඩ් ඒ කියන්නේ මොකක්ද? පෞද්ගලික සන්නම වගේ. යම් ආයතනයක් Tamanගේ සියලුම නිෂ්පාදන සඳහා දැන් මම භාණ්ඩ වර්ග 8ක් හඳුන්වා දෙනවා කියන්නේ ඒ 8ටම එකම බ්‍රෑන්ඩ් එක. 8ටම එකම බ්‍රෑන්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. මොකක්ද ඒකට එහෙනම් කියන්නේ? පෞල් සන්නම ෆැමිලි බ්‍රෑන්ඩ්. ඒ කියන්නේ භාණ්ඩ පවුලකට එක බ්‍රෑන්ඩ් එක එහෙනම් ෆැමිලි බ්‍රෑන්ඩ් එකක් ඒක. භාණ්ඩ වර්ග 8ට සන්නම් 8ක් පාවිච්චි කරා නම් ඒක ඉන්ඩිවිඩුවල්. අන්න භාණ්ඩ සන්නම් නැත්නම් තනි සන්නම්. මේකට අනිවාර්යයෙන්ම ඉන්නේ පෞල් සන්නම්. ව්‍යාතරයක නෑ පවුල්ම වෙන්න ඕනේ. වෙන උත්තර නෑ අසන්න උත්තර නෑ. දැන් මේක නම් දෙකක් හරි තිබුණානේ මේක එකක්වත් නෑ පවුල් සන්නම තමයි.
එතකොට ඊළඟ ප්‍රශ්නේ දැන් මේ සෑම ප්‍රශ්නයකටම මොකද වෙන්නේ? ලකුණු දෙක බැගින් ලැබෙනවා. මතකයිනේ? දෙක බැගින් ලැබෙනවා. සෑම හිස්තැන් පුරන ප්‍රශ්නයක් දැන් මේකේ තනි ප්‍රශ්නයක්නේ දෙකයි. දැන් මේක රෝම ඉලක්කම් 1 2 හරි අයනු අයනවා ඒත් දෙකයි. දැන් මේක එහෙම ප්‍රශ්න නෑ තනි ප්‍රශ්නයක් ලකුණු දෙකම ලැබෙනවා. 2006 ආපු විභාග ප්‍රශ්න එක් පාර්ශ්වයක් විසින් ඉටු කරමින් තවත් පාර්ශ්වයකට පිරිනමනු ලබන ක්‍රියාකාරකම එක් පාර්ශ්වයක් විසින් ඉටු කරමින් තවත් පාර්ශ්වයකට පිරිනමනු ලබන ක්‍රියාකාරකම හිස්තැනක් ලෙස හැදින්නේ. මොකද්ද? දැන් අපි සාමාන්‍ය පුරුදුලා තියෙන්නේ මිනිස් වූමනාවන් ඉටු කරන ද්‍රව්‍යමය දේවල් භාණ්ඩ. අද්‍රව්‍යමය දේවල් සේවා කියලා නු සේවා එහෙම නිර්වචනය කරන වැරදි. සේවා වලට පැහැදිලි නිර්වචන දැන් තියෙනවනේ. දැන් සේවා කියන්නේ එක් පුද්ගලයෙක්ගේ වූමනාවන් අවශ්‍යතා සහ වූමනා ඉෂ්ට කරන තවත් පුද්ගල ක්‍රියාවක් හෝ ක්‍රියාකාරකම්. දැන් වෛද්‍ය අපිට යම් රෝගී තත්ත්වයක් පිළිබඳ සැක සංකා ඇති වුණාම අපි වෛද්‍යවරයෙක් කියලා හමු වුණාම එයා ඒ සැකේ නැති කරනවනේ. එයා යම් ක්‍රියාකාරකම් කරනට පරීක්ෂණ කරලා පෙන්නනවා. මෙයාගේ ඔයාගේ මෙන්න මේ පරීක්ෂණ ඉතාම හොඳයි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පරීක්ෂණ හොඳයි. ඔයාගේ තියෙන මානසික ප්‍රශ්න ඔක අයින් කරගන්න. ඒ වගේ යාගේ ක්‍රියාකාරකම් නිසා අපේ අර රෝග බිය නැති වෙනවනේ. සේවාව. අප වෙනුවෙන් උසාවියේ නීතිඥවරයෙක් කතා කරලා අපිට විරුද්ධව චෝදනාවකින් අපිව නිදහස් කරනවා. යම් නීති අර්ගයල ක්‍රියාකාරකමක්නේ සේවාවක්. එහෙනම් එක් පාර්ශ්වයක් විසින් ඉටු කරමින් තවත් පාර්ශ්වයකට පිරිනමනු ලබන ක්‍රියාකාරකම හෝ ක්‍රියාකාරකම් මොනවද? සේවා. අනිවාර්යයෙන්. ඒක නිතරම අර අද්‍රව්‍යමය දේ සේවා කියලා ලාමක විදිහට ලියන්න ලෑස්ති වෙන්න එපා. තේරුණාද? එක් පාර්ශ්වයක් විසින් ඉටු කරමින් තවත් පාර්ශ්වයකට පිරිනමනු ලබන. එච්චර නැත්නම් ඕකම එක් පාර්ශ්වයකගේ අවශ්‍යතා සහ වුමනා ඉටු කිරීම සඳහා තවත් පාර්ශ්වයක් විසින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකමක් හෝ ක්‍රියාකාරකම් තමයි සේවා කියන්නේ. එහෙනම් මේක අනිවාර්යම සේවා. ගුරුවරයෙක් උගන්වනවා. ඒ වගේම නිබන්ධන සාකච්ඡා කරනවා, අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනවා, පිළිතුරු ලියන විදිය කියලා දෙනවා, වැරදි නිවැරදි කරන්න උපදෙස් අපේනවා. මේ සෑම දෙයකින්ම ඔබ මොකද වෙන්නේ? සාර්ථක දැනුමක් ලැබලා විභාගය හොඳින් සමත් වෙනවා. ඔබට හොඳින් විභාග සමත් වෙන්න අවශ්‍ය ක්‍රියාකාරකම් ගොඩක් ගුරුවරයා කළා. ඒක තමයි සේවා කියන්නේ. ඒකත් ලකුණු දෙකයි. දැන් මේ පැරණි සාපේක්ෂව මේ කාලේ 2005 6 දී හම්බුනේ ඔය වගේ පොඩි ප්‍රශ්නයක්. නමුත් දැන් මොකද වෙන්නේ? දැන් මේක කොටස් දෙකකට කරනවා. ආයනුනේ. ඒ වගේ සිය නිෂ්පාදිතයට අදාළව අලෙවිකරුවෙකුට වඩාත්ම වාසිදායක වෙළඳපොළ කොටස නැත්නම් වෙළඳපොළ ඛණ්ඩය හඳුන්වනුයි. ඒ කියන්නේ ඔබ දන්නවා වෙළඳපොළ ඛණ්ඩ කරනවා සමජාතීය ගති ලක්ෂණ පදනම් කරගෙන වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවයනු ගැහැණු පිරිමි කියලා බෙදනවා නේ. ඒ වගේ එතකොට භූගෝලීය සාධක මත සීත දේශගුණික ජීවත් වෙන අය මෙච්චරයි, උෂ්ණ දේශගුණික ජීවත් වෙන අය මෙච්චරයි කියලා බෙදාවෙන් කරනවානේ. ඒතොර ඒ වගේ වෙළඳපොළ ඛණ්ඩ කරනවා. ඛණ්ඩ කළාට ආයතනයේ සතු සම්පත් හැකියාව අනුව සියලුම ඛණ්ඩ වලට සේවය කරලා අපිට ඒගොල්ලන් තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා සම්පත් හැකියාව අනුව අපිට වඩාත් හොඳින් සේවය කළා. ඒ කියන්නේ වාසිදායක ලෙස සේවය කරලා හොඳින් සේවය කරලා ඉහළ ප්‍රතිලාභත් කරගන්න පුළුවන් වෙළඳපොළ කොටසක් හෝ කොටස් කීපයක් තෝරගෙන ඒවට විතරක් සේවය කරනවා. අන්නේ තෝරගන්න එක තමයි ඉලක්ක වෙළඳපොළ කියන්නේ. ඒකයි මේ කියන්නේ අලෙවිකරුවෙකුට වඩාත්ම වාසිදායක වෙළඳපොළ කොටස වෙළඳපොළ ඛණ්ඩේ හඳුන්වනුයි. මොකද්ද? ඉලක්ක වෙළඳපොළ ලෙස. අනිවාර්යයෙන්ම ටාගට් මාකට්. ඉලක්ක වෙළඳපොළ. ඉලක්ක වෙළඳපොළ. වර්තමාන හා විභව ගනුදෙනු කරුවන්ගේ එකතුව හිස්තැනක් ලෙස හැඳින්විය හැකිය. හිතන්න පුළුවන් උත්තරේ. දැන් මහාචාර්ය කොට්ලර් වෙළඳපොළ කියලා කිව්වේ a market is people. වෙළඳපොළ යනු මිනිස්සුන් කියලා කිව්වේ. මිනිස්සුන් කියලා කිව්වේ. එහෙනම් වර්තමාන හා විභව ගනුදෙනු කරුවන්ගේ දැන් වෙළඳපොළක ප්‍රධාන සාධක දෙකයි. ගැනුම් කරුවෝ විකුණුම් කරුවෝ. එහෙනම් වෙළඳපොළක් නිර්මාණය වෙන්න අවශ්‍ය අත්‍යවශ්‍යම සාධකේ අසහාය සාධකයේ වෙන්නේ කවුද? විකුණුම් කරුවෝ නෙවෙයි ගැනුම් කරුවෝ. එතකොට ඒ ගැනුම් කරුවන්ගේ වර්තමාන ගනුදෙනු කරුවෝ ඉන්නවා. දැන්ටමත් මිලදී ගන්නයි. විභව ගනුදෙනු කරුවෝ ඉන්නවා. විභව ඒ කියන්නේ මොකද්ද? මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නවා තාම ඉල්ලන්නේ නැහැ. ක්‍රේෂක් දෙන නිසා හරි වෙනත් හේතු නිසා ඒගොල්ලෝ මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නව නුදුරු අනාගතේ මිලදී ගනි.
එනම් අපි වෙළඳපොළ කිව්වම සත්‍ය ගඳුණු කරුවොයි විභව ගඳුණු කරුවොයි දෙගොල්ලොම තමයි අපි වෙළඳපොළ කියලා කියන්නේ. එහෙනම් වර්තමාන කියන්නේ සත්‍ය. සත්‍ය කියන එකමයි විභව ගඳුණු කරවන්ගේ එකතුව වෙළඳපොළ ලෙස හැඳින්වෙන්නේ. වෙළඳපොළ. පොළ ලෙස හැඳින්විය හැකියි. පැහැදිලිනේ? ඊළඟට 2007 විභාග ප්‍රශ්නය පහත් සඳහන් වගුවේ ඇති හිස්තැන් සම්පූර්ණ කරන්න. විකුණුම්කරු කියන්නේ විකුණුම්කරු දෘෂ්ටියෙන් අලෙවි කරන සම්පාතය දීලා දෙන 4 phase product price place promotion කියන එක මේ තියෙන්නේ. ගැනුම්කරු නැත්තම් ගනුදෙනුකරු දෘෂ්ටියෙන් වෙනස් ඒක 4 C's නැත්තම් සිවා මොඩල් විදිහට තමයි එන්නේ. ඕක විභාගෙට මාරුවට අහනවා. අලෙවිකරුගේ දෘෂ්ටියෙන් 4 P's මෙහෙමයි ඒක ගැනුම්කරු දෘෂ්ටියෙන් ලියා දක්වන්න කියලා අහනවා. රාවුතින් දැන් මේ නිතරම විකුණුම්කරු කියන්නේ නිෂ්පාදිතය. තමන්ගේ නිෂ්පාදිතය තමයි ස්තරම්. තත්ත්වයෙන් උසස්ම නිෂ්පාදිතය තමයි මාකටට දෙන බව. තමන්ගේ මිල තමයි සාධාරණ මිල. අඩුම මිලට දෙන්නේ අපි කියන අදහස තමයි දෙන්නේ. ස්ථානයේ පාරිභෝගිකයට පහසු ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වන විදියට පුළුල් බෙදහැරීමේ ජාලයක් මගින් වෙළඳපොළ සමස්ත වෙළඳපොළ ආවරණය වෙන්න භාණ්ඩ සපයා ඇති බව තමයි අදහස් කරන්නේ ව්‍යාපාරික පැත්තේ. ප්‍රවර්ධනය. පාරිභෝගිකයා නොමග යවන්නේ නැති පාරිභෝගිකයට වැදගත් තොරතුරු සපයනු ලබන ප්‍රවර්ධන ක්‍රමයක් දියත් කරන බව. නමුත් ගනුදෙනුකරු හෙවත් ගැනුම්කරු දෘෂ්ටියෙන් ඔය 4 C's වලදී බලපාන්නේ මොකද්ද? නිෂ්පාදිතයට කස්ටමර් සොලියුෂන් කියන එක. කස්ටමර් සොලියුෂන්. කස්ටමර් සොලියුෂන්. ඒ කියන්නේ විසඳුම. විසඳුම නැත්තම් වුවමනා ඉට්ටු වේද යන්න. මේක වරහන් කරමුකෝ. විසඳුම. මේගොල්ලෝ කොච්චර හොඳ ස්තරම් නිෂ්පාදිතයක්වත් අපි බලනවා අපේ වුවමනාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒක අපිට වැඩක් නැහැ. අනික මිල. මේගොල්ලෝ සාධාරණ අඩුම මිලක් කොට අපි බලනවා කස්ටමර් කොස්ට් එක. පිරිවැය. අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුගේ පිරිවැය අඩු කරවන්න පුළුවන් මිලක් වෙන්නට ඕනේ. එයා බලන්නේ ඒකයි. මේගොල්ලෝ සාධාරණේකට හරියන්නේ අපේ වැය කළ හැකි ආදායමන අපිට දැරිය හැකි මිලක්ද මේ. කියන්නේ අපේ පිරිවැය පාරිභෝගික පිරිවැය අඩු වෙන බලපානවා. තේරුණාද? ස්ථානිත බෙදහැරීම. පහසු ස්ථානයකින් මිලදී ගන්න පුළුවන් වන විදියට හොඳ කාර්යක්ෂම බෙදහැරීමේ ජාලයක් මගින් බෙදහැරියෙකුට හරියන්නේ අපි බලනවා පහසු අපිට පහසු ස්ථානයක මිලදී ගත හැකිද යන්න. තේරුණාද? එහෙනම් කන්වීනියන්ස් පහසු. ඒ කියන්නේ පහසු ස්ථානයක මිලදී ගන්න පුළුවන්ද? අපිට ඕනේ අපිට පහසු ස්ථානයක මිසක් මේගොල්ලන්ට පහසු ස්ථානයකින් නෙවෙයිනේ. සමස්ත වෙළඳපොළ සිසාරා බෙදහැරිය කිව්වත් අපිට සමීප ස්ථානයක මිලදී ගන්න බැරි නම් අපිට ඒ භාණ්ඩ මිලදී ගන්න යාම අපහසු නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. තේරුණාද? ඊළඟට ප්‍රවර්ධනය. පාරිභෝගිකයට අවශ්‍ය සියලු තොරතුරු පාරිභෝගය නොමග යවන්නේ නැති වෙන ආකාරයට ලබා දෙනවා කියලා කිව්වට අනිවාර්යයෙන්ම පාරිභෝගිකයට ඒ අවශ්‍ය තොරතුරු හොඳින් ලැබෙන්න ඕනේ. sannivedanaya වෙන්න ඕනේ. communication. sannivedanaya. පැහැදිලිද? මේක නිතරම විභාගයට අහනවා. මතක තියාගන්න මේ අහන්නෙම මේක විකුණුම්කරුගේ දෘෂ්ටියෙන් අලෙවිකරුගේ දෘෂ්ටියෙන් 4 P's කියන එක පාරිභෝගිකයාගේ හෙවත් ගැනුම්කරුගේ දෘෂ්ටියෙන් ලියා දක්වනකොට 4 C's වලින් ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේක 4 C's නැතු වුණාට අනිත් ක්‍රමෙත් හරි තව විකල්ප තියෙනවා. සිවා මොඩල්. සිවා කියන්නේ දැන් ඇත්තටම පිළිවෙලට මේ පිළිවෙලට එන එකක් නෙවෙයි. අර හරියට වචනයක් කියවන්න ඕනි කම තමයි සිවාරම් තියෙන්නේ. මේ වගේ. මුල් එකෙන් ඉන්නේ සොලියුෂන් කියන එකමයි.
සොලියුෂන් කියන එකමයි. විසඳුම කියන එකමයි. හරිනේ. නිෂ්පාදිතයට අනුරූප එක සොලියුෂන්. I වලින් එන්නේ ඉන්ෆෝමේෂන් කියන එක. ඉන්ෆෝමේෂන් කියන එක. අවශ්‍ය තොරතුරු. ගනුදෙනුකරුට අවශ්‍ය තොරතුරු ලැබෙනවද? තොරතුරු. 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 තොරතුරු ලැබෙනවද කියන එක. දැන් මෙතන තියෙන්නේ ප්‍රවර්ධනයේනේ. ඉතින් 4Cs වලදී කොමියුනිකේෂන් මේකේ සිවා මොඩල් ගත්තම ඉන්ෆෝමේෂන් මේ තියෙන I එක. දැන් I එක අගට එන්න ඕනේ. නැත්නම් ඒක මුලට ගත්තර වර්ඩ් එක කියවෙන්නේ සිවා කියන වර්ඩ් එක හොඳට ප්‍රොනවුන්ස් වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ V වලින් value value අගය කියන එක. භාණ්ඩේ වටිනාකම. දැන් මේගොල්ලෝ කියනවා සාධාරණ මිලක් කියලා. පාරිභෝගිකගේ දෘෂ්ටියෙන් බලන්න ඕනේ ඒක අපිට හොඳ අගයක්ද? අපිට ඒක පිළිගත හැකි අගයක් තියෙනවද කියන එකට value. අනිත් එක තමයි ඒ වලින් access. ඒ කියන්නේ ළඟා විය හැකි බව. ඒ කියන්නේ ස්ථානය කියන එක පහසු ස්ථානයක මිලදී ගත හැකි බවනේ අපි කන්වීනියන්ස් කියලා කිව්වේ. ඕකම අපි කියන්නේ ළඟා විය හැකි බව. අපිට පහසුවෙන් ළඟා විය හැකි වෙන්න ඕනේ. පහසුවෙන් ළඟා විය හැකි බව. මෙහෙම ලිව්වත් හරි. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ලකුණු ලැබෙනවා. තේරුණාද? සිවා කියන්නේ ඕකයි. එතකොට මේකේ පිළිවෙලට ගත්තොත් එන්නේ මුලින්ම එන්නේ S. හරිනේ. මිලට එන්නේ V. SV එහෙනම්. නිකම්ම මෙතන ලියනවා SV එන්නේ. SV. SV. ඊට පස්සේ එන්නේ ස්ථානට එන්නේ access කියන එකනේ. SVA. ඊට පස්සේ ප්‍රවර්ධනයට එන්නේ I. එතකොට මොකද වෙන්නේ? කියවන්න බෑනේ මේක. SVAයි. කියවන්න බෑනේ. ඒ නිසා තමයි මේ සිවා කියන මොඩල් එක මෙහෙම අරන් තියෙන්නේ. හරිනේ. මේ ක්‍රම දෙකම හරි. ওই දෙකෙන් ඕන එකට ලකුණු ලැබෙනවා. තේරුණානේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. ව්‍යාපාරයක අලෙවිකරණ කටයුතු තුළ සාර්ථකත්වයේ කෙරෙහි ඍජුවම හෝ වක්‍රව බලපාන සංවිධාන හෝ පුද්ගලයින් හෝ සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම හැඳින්වෙනුයේ. ටිකක් එක දිගට යන එක්ස්ප්‍රස් වගේනේ. ව්‍යාපාරයක අලෙවිකරණ කටයුතු තුළ සාර්ථකත්වයේ කෙරෙහි ඍජුවම හෝ වක්‍රව බලපාන සංවිධාන හෝ පුද්ගලයින් හෝ සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම මොකද්ද? පබ්ලික් රිලේෂන්ස්. මහජන සම්බන්ධතා. අනිවාර්යයෙන්ම ඒ සියලු වැදගත් පාර්ශ්වයන් එක සම්බන්ධතා නිකන් නෙවෙයි දීර්ඝ කාලින සම්බන්ධතා කියලා කියන්නේ මහජන සම්බන්ධතා. පස්සේ අපි බලමු 2008 ප්‍රශ්නේ විකුණුම් සංකල්පයේ අවධානයේ ලාභයයි. මතකනේ? විකුණුම් සංකල්පයේ අවධානයේ ලාභයයි. නමුත් අලෙවිකරණ සංකල්පයේ අවධානයේ වනුයේ හිස්තනක් සහ හිස්තනා දෙකක් තියෙනවා. හරිනේ. විකුණුම් සංකල්පයේ අවධානයේ ලාභයනේ. ඒ කියන්නේ ප්‍රවර්ධනය කියන එක උපක්‍රමිකව යොදා ගැනීමෙන් ලාභ වැඩි කර ගැනීම. හරිනේ. නමුත් අලෙවිකරණ සංකල්පයේ අවධානයේ වනුයේ මොනවද? අවශ්‍යතා තෘප්තිමත් කිරීම සහ ලාභය. මුලින් බලන්නේ කස්ටමර් සැටිස්ෆැක්ෂන්. ගනුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිමත් කිරීම තුලින් ලාභය පීම තමයි මොකක්ද අලෙවිකරණ සංකල්පේ ඉලක්කය වෙන්නේ. එහෙනම් අවශ්‍යතා තෘප්තිමත් කිරීම සහ ලාභයයි. සහලාභයයි. පැහැදිලිනේ? මතක තියාගන්න නිතරම විභාගෙදී අහන ඔය විකුණුම් සංකල්පය අලෙවිකරණ සංකල්පය සංසන්දනාත්මක. මොකද දන්නවද? පැරණි දර්ශනය නිමා කරපු සංකල්පය තමයි විකුණුම් සංකල්පය. පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් අලෙවිකරණ දර්ශනය වන නූතන දර්ශනයේ ආරම්භක සංකල්පය තමයි අලෙවිකරණ සංකල්පය. ඒ නිසා තමයි දෙක නිතරම කම්පෙයාර් වෙන්නේ. ඔව් දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය මගින් අලෙවි කළමනාකරණය හා සම්බන්ධ
පාඩම් එකකයට බැඳුණු වාස්තික පේපර එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට යොමු වෙන විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. මේ අවසන් පරිච්ඡේදයෙන් අපි බහුවර්ණ ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරලා නිම කරා 2018 වර්ෂය දක්වා. අපි 2019 ප්‍රශ්න පත්‍රය වෙනම සාකච්ඡා කරා. අපි 2020 අපි එක පේපරයක් කතා කරා. අපි ඊළඟ පේපරේ කතා කරන්න තියෙනවා 21ත් ඉස්සරහට තියෙනවා. එතකොට ඊට අමතරව අපි සැපීම් වර්ගයේ ප්‍රශ්නයට තිබ්බ ළමයි විශාල පිරිසක් වැඩිම ප්‍රමාණයක් වර්ධ ගන්න වර්ගය තමයි සැපීම් වර්ගයේ ප්‍රශ්න. ඒ කියන්නේ හිස්තැන් පුරන ප්‍රශ්න 10න් ගොඩක් අයගේ එවරේජ් එක හරියන 2යි. 8ක්ම වර්ධ ගන්න. අන්න ඒ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්න ගත්තා. සාකච්ඡා කරද්දී තේරෙනවා අපි ප්‍රශ්නෙට හරියට නිවැරදිව ප්‍රවේශ වෙනකොට විනිවිද භාවයෙන් යුතුව ප්‍රශ්නේ හඳුනා ගන්නකොට ප්‍රශ්නේ අපේ කරගන්නකොට අපේ විෂය ගබඩාවෙන් අපි සතු විෂය බලාගාරයක් තියෙනවනේ. ඒ විෂය බලාගාරයෙන් අපිට අවශ්‍ය පිළිතුරු ලබා දෙනවා. හැබැයි ප්‍රශ්නය අතර ගන්න නැතුව අපිට විෂය බලාගාරේ විවෘත වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. තේරුණානේ? රයිට්. ඒතර අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තවදුරටත් මේ සැපීම් වර්ගයේ ප්‍රශ්න වල විභාග ප්‍රශ්න සියල්ලම සාකච්ඡා කරලා නිම කරනවා. ඊට අමතරව අපි ආදර්ශ ප්‍රශ්න කීපයකුත් සාකච්ඡා කරනවා. ඒ තුලින් ඔබට හිස්තැන් පුරවන සැපීම් වර්ගයේ ප්‍රශ්න සහ නිශ්චිත පිළිතුරු සපයන සැපීම් වර්ගයේ ප්‍රශ්න දෙකටම කිසිදු සැකයක් නැතුව හොඳට අතපය දිගෑරලා සැහැල්ලුවෙන් විභාගයට පිළිතුරු ලියන්න අවශ්‍ය මානසිකත්වයේ ලැබෙනවා.